අනාගතයේ යොවුන් සමාජයට තියෙන ඛේදවාචකයක්. එක එක YouTube channel, එක එක Facebook ඒ බලන කෙනාගේ සිත ඇදලා ගන්න විදියට ඒක දානවා. يعني සමහර තරුණ වයසේ දරුවෝ ඉන්නවා දුර බලන්නේ නැහැ. හෙට වෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්නේ නැහැ. ඒ යෞවනයාට ලොකු අසරණකමක් මේ පුරා විහිදිනවා. ලේසි නෑ මේ කාලේ තරුණයෙක් යහපතක් ලබා ගැනීම. කොටින්ම කියන්නේ දරුවනේ මේ බුද්ධ ශාසන ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම ඉවසීමත් එක්ක එකක්. කාන්ති පරමන්තපෝ තිතික්කා. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝයා වහන්සේ, පින්වත් මාපිවරුනි, ආදරණීය දූ දරුවනි, ලෝකේ පුරා පැතිර ගිය කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපිට අද ඒ යොන් දූ දරුවන්ගේ බොහෝ සහභාගීත්වය නැතිව මේ විදියට කරන්ට සිදුව තිබෙනවා. අද තේමාව වුණේ යෞවන දරුවා යම් කිසි ඉක්මනින් යම් කිසි ආවේගයකට පත් වෙලා කරදරේ වැටෙනවා කියන අදහස. දැන් පෙරදිග බටහිර කියන ભેදයක් නැතුව මේ තාක්ෂණික රටාවට සියල්ලෝම ගොදුරු වී හමාරයි. ඊළඟට මේ කොවිඩ් වසංගතය නිසා තවත් දරුණු විදියට මේ තාක්ෂණයට ගොදුරු වුණා. දැන් පුංචි පාසල් දරුවාට පවා ඔන්ලයින් ටියුෂන් දෙනවා. අන්තිමට මේ දරුවන්ට නැතුවම බැරි දෙයක් බවට ස්මාර්ට් ෆෝන් එක පත් වෙනවා. ඊට පස්සේ දරුවාව හසුරුවන්නේ ඒ ෆෝන් එක විසින්. ඊට පස්සේ ෆෝන් එකේ තියෙන යමක් ඇද්ද ඒ තමයි දරුවාගේ මෙහෙයුම් කරුවා. නැත්නම් තරුණයා හෝ තරුණිය හසුරුවන්න. ඉතින් ඒ නිසා අනාගතයේ යොවුන් සමාජයට තියෙන ඛේදවාචකයක්. ඉතින් මේ යුරෝපයෙන් සම්මත කරපු එකක් තමයි මේ පෙබරවාරි 14ත් අපේ සංස්කෘතිය තුළ තරුණයා සත්කාර සම්මාන ලැබිය යුතු කෙනෙක් නෙවෙයි. අපේ සංස්කෘතිය තුළ වැඩිහිටියා සත්කාර සම්මාන ලැබිය යුතුයි. නමුත් ඉතින් මේ රටාව යනකොට අපි ඒක තේරුම් ගන්න ඕනේ. මං හිතනවා මේ අහන දරුවෝ
වැඩිහිටියන්ට සත්කාර සම්මාන ගන්න එක ගැන වැඩිහිටියන්ට ගරු සත්කාර දක්වන රටාව ගැන අපිට ලස්සන බණපදක් තියෙනවා. පළමුවෙන් අපි ඉගෙන ගන්න ඕනේ දැන් මේ තේමාව දිගහැරෙන රටාව ගත්තොත් මේ රටාව තුළ තියෙනවා සමස්තය පිළිබඳ වචන කීපයක්. ඒ කියන්නේ මේ තරුණයා හදිසි තීරණ ගන්නවා. යෞවනයා ඉවසීමෙන් තොරයි. යෞවනයාට ආවේග දරන්න බෑ. යෞවනයා මෝඩ පහේ චරිතයක් කියලා. එතකොට මේකේ යෞවනයාට ලොකු අසරණකමක් මේ පුරා විහිදිනවා. මේ අසරණකම නැතුව හොඳින් ඉන්න පුළුවන් උතුම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ අතිශයින්ම දුර්ලභ අවවාද කීපයක් මේ වෙලාවේ මං කියන්න සූදානම් වෙන්නේ. මේ දරුවෝ කවුරුත් දන්නවා ඇති, ඔබ අහලා ඇති. මහා මංගල සූත්‍රය. මහා මංගල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මංගල කරුණු ගැන දේශනා කරනවා. ඒකදී උන්වහන්සේ වදාළේ පළවෙනි කාරණේ තමයි අසේවනාච බාලානං මංගල කාරණයක්. ඒක බාල අසත්පුරුෂයන් ඇසුරු නොකිරීම නැත්නම් ඇසුරු කරන්න එපා. ඇසුරු නොකරන බව මංගල කාරණයක්. ඊළඟට පණ්ඩිතානංච සේවනා නොනැති සත්පුරුෂයන් ඇසුරු කිරීම මංගල කාරණයක්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මංගල කරුණු පටන් ගන්නේ බාලයන්ගේ ඇසුරෙන් වෙන්වීම මංගල කාරණයක් කියලයි. මං කිව්වේ ඒකයි මේ යුරෝපීය සංස්කෘතික ප්‍රවාහයේ ගොදුරු බවට පත්වෙච්ච මේ නූතන ලෝකේ ස්මාර්ට් ෆෝන් එක කියලා කියන්නේ සියලු අවශ්‍යතා සපුරා දෙන බාලයෙක්. දැන් මේ ස්මාර්ට් ෆෝන් එක නැමැති බාලයා හරහා තමයි සියලු දෙනා සියලු කටයුතු සිදු කරගන්නේ. බාලයෙක් ඇසුරු කරලා යහපතක් නම් කවදා ලබන්නටද? ඒක හොඳ දෙයකට ඇසුරු කරනවට වඩා ඒ ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩිපුර කරන්නේ තමන්ගේ කෙලෙස් කුපිත කරන දේ ඉදිරිපත් කිරීමයි. තමන්ගේ කෙලෙස් කුපිත කරන දේ ඉදිරිපත් කළාට පස්සේ ඒකේ ග්‍රහණයට ලක් වුණොත් යමෙක් ඔහුට වළක්වන්න බැරි දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි මානසික ආතතිය. මානසික ආතතිය ආවට පස්සේ අඛණ්ඩව ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කිරීම නිසා, ඒ කියන්නේ Facebook හරහා හෝ YouTube හරහා හෝ ඒ මානසික ආතතිය එද්දී ඒ දරුවාට විසඳුමක් නැහැ. පීඩාව ඇර. ආන්ගේ ප්‍රශ්නේ මේ වර්තමාන ලෝකෙට තියෙනවා. ඊළඟට දරුවා නැත්නම් තරුණයා විසඳුම හොයන්නේ ස්මාර්ට් ෆෝන් එක හරහා. ඉතින් මං හිතන්නේ සත්පුරුෂ ආශ්‍රයයක් එතනින් නියම විදිහට සලසයි කියලා. ඒකෙදි කරන්නේ තමන්ගේ ආකර්ෂණය දිනාගන්න එක එක නිවුස් channel, එක එක YouTube channel, එක එක Facebook ඒ බලන කෙනාගේ සිත ඇදලා ගන්න විදිහට ඒක දානවා. ඊට පස්සේ ආයකට ගොදුරු වෙනවා. ඒ රටාවට ඇබ්බැහි වුණාට පස්සේ තමන්ගේ කෙලෙස් එක්ක ඒක හොඳට බද්ධ වෙන්න නිසා ලේසි නෑ මේ කාලේ තරුණයෙක්
යහපතක් ලබා ගැනීම. ඉතින් දරුවනි බුද්ධ දේශනාවේ තියෙනවා අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා. බාලව ඇසුරු කිරීමෙන් වළකීමත් නොනැති සත්පුරුෂයන් ආශ්‍රය කිරීමත් කියන දෙක හරි විදිහට වුණා නම් ඊළඟ එක සිද්ධ වෙනවා. ඒ තමයි පූජාච පූජනීයානං. ගරු කළ යුත්තා පිදිය යුත්තා පුදනවා. යමෙක් බාලයා ඇසුරු නොකළා නම් නුවණැති සත්පුරුෂයා ඇසුරු කළා නම් ඒ සත්පුරුෂයාගේ ඇසුර ලැබුණා කියන්න තියෙන ලක්ෂණය තමයි පිදිය යුත්තා පුදනවා. ගරු කළ යුත්තා ගරු කරනවා. යම් කිසි කෙනෙක් ආශ්‍රය කරලා පිදිය යුත්තා පුදන් නැත්තම් ගරු කළ යුත්තා ගරු කරන්නේ නැත්තම් එනම් ඔහුට සත්පුරුෂයෙකුගේ ආශ්‍රයක් ලැබිලා නැහැ. ඔහුට නොනැත්තෙකුගේ ආශ්‍රයක් ලැබිලා නැහැ. මේ ලෝකයේ අග්‍රගණ්‍ය පිදිය යුත්තා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයේ අග්‍රගණ්‍ය ධර්මය ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. මේ ලෝකයේ අග්‍රගණ්‍ය පිරිස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයයි. සත්පුරුෂ ආශ්‍රය නොලැබෙන තාක් මේ ත්‍රිවිධ රත්නය අඳුන ගන්න ලැබෙන්නේ. මේ ත්‍රිවිධ රත්නය අඳුන ගන්නේ සත්පුරුෂ ආශ්‍රයෙන්. වර්තමාන යෞවනයාට මේ සත්පුරුෂ ආශ්‍රය දුර්ලභයි. අපිට පේනවා දැන් ඔය YouTube එහෙම නැත්නම් Facebook ආදී තුලින් ග්‍රහණය වෙන්නේ තරුණයා මහා විකාර මතිමතාන්තරවලට. හරියට ඒවැයි පිදුල් ලබන්නේ භූතයෝ, අමනුස්සයෝ, යක්කු, නයි, පොළොංගු මේ අයව තමයි මේ හැමතිස්සෙම හුවා දක්ව කියන්නේ මෙතනින් පිට ගනින්, නායකගෙන් පිට ගනින්, භූතයෙකුගෙන් පිට ගනින්, යක්ෂ රාක්ෂසයෙකුගෙන් පිට ගනින් කියා මේ සිංහල සමාජයට බලවත් බලපෑමක් කරනවා මේ YouTube සංස්කෘතිය තුලින් තිස්සරණය අහිමි කිරීමට. ඉතින් මේවට ටික ගොදුරු වෙනකොට මේ ගොදුරු වෙන්නේ සිංහල බෞද්ධයා. ඊට පස්සේ ඒ වගේම තියෙනවා ගැරහීම්. මහවංශයට ගරහනවා. ඉන්දියාවේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච ස්ථාන වලට ගරහනවා. අපේ ඉතිහාසයට ගරහනවා. අපේ රජවරුන්ට ගරහනවා. අපේ ත්‍රිපිටක ධර්මයට ගරහනවා. ඉතින් මේ ගැරහිලි ගොඩාක් මේ YouTube එකේ සැරිසරනවා. බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරන එක බොහොම අල්පයි. ධර්මයට ලැබෙන ප්‍රශංසා බොහොම අල්පයි. ශ්‍රාවක සංඝයාට ලැබෙන ප්‍රශංසා අල්පයි. ඒ වගේම YouTube වල සැරිසරනවා YouTube රහතන් වහන්සේලා. Facebook රහතන් වහන්සේලා. රහතන් වහන්සේලාම YouTube channel කරනවා. එතකොට මේ ව්‍යාජ සාවද්‍ය මගපලලාභීන් තම තමන්ගේ මතවාද හුවා දක්වද්දී මේ සියල්ලට ගොදුරු වෙනවා YouTube අවකාශයේ සැරිසරන දරුවා. මේන් නිදහස් වෙන්න ඔවුන්ට කෙසේනම් ප්‍රඥාව ලබන්නටද? ඒ නිසා මොකද වෙන්නේ? ඒ අවකාශයේ සැරිසරා එවන් යටි අරමුණකින් යුතුව YouTube නාලිකා පවත්වන අයගේ ග්‍රහණයට ලක් වුණොත් තව දුරටත් සිද්ධ වන්නේ පළවෙනි මංගල කාරණේ නැතිවීමමයි. ඒ කියන්නේ බාලයන් සේවනය නොකිරීම කියන එක නැතුව බාලයන් සේවනය කිරීමමයි. ඉතින් මේ වගේ හැම තිස්සෙම හැම තැනම
තරුණයාට එහෙම නැත්නම් වැඩිහිටියාට ඒ නුවණ දියුණු කරනවා වෙනුවට යම් යම් මතවාදවල ග්‍රහණය කර ගන්නට තියෙන පොරකෑම. ඒක තියේදී ඒ ස්මාර්ට් ෆෝන් එක තුලින් විතරක් මේ සියලු ගැටලු ප්‍රශ්න විසඳ ගන්නට දරන වැඩිහිටියා වේවා දරුවා වේවා අමාරුවේ වැටෙනවා. ඉතින් මේකෙන් බේර ගන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ යාම ගැන ඉගෙන ගැනීම. ඉතින් මේකට මං හිතුවා ලස්සන බුද්ධ දේශනාවක් ඔබට කියා දෙන්න. මේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ මෙහෙම වදාලා. මහණෙනි, පින් වැගිරෙන කුසල් වැගිරෙන සැපය උදා කර දෙන කරුණු හතරක් තිබේ. චත්තාරෝ මේ භික්ඛවේ පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. සුඛස්ස ආහාරා, සැපයට ආහාර, සැපය පෝෂණය කරන දේ. ඒ කවර සතරක්ද යත්? ඉද භික්ඛවේ ආර්ය ශාවකෝ බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති. මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වෙයි. මේක තමයි මේ සියලු ප්‍රශ්නවලට තියෙන එකම උත්තරේ. ඒකේ තියෙනවා ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා කියලා. එතකොට මේ ගුණ සමහර විට දරුවෙක්ට හිතෙන්න පුළුවනි කුඩා සංදියේ සිටන් මේ බුදු ගුණ කියපු නිසා මං දන්නවා කියලා. මට තේරෙන හැටියට නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දන පැහැදීම තමයි අමාරුම දේ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීම අමාරු දෙයක්. මම කිව්වේ ඒකයි. මේ කාලේ මිසදිටුවට පහදවන්ට ඕන තරම් ඉන්නවා. මිසදිටු මත කියා මේක අදහපන් කියන්න ඕන තරම් ඉන්නවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ටික කියා දීලා උන්වහන්සේ කෙරෙහි සිත පහදවා ගන්න කියන්න බොහොම සුළු පිරිසයි ඉන්නේ. මං හිතන්නේ අන්‍යාගමික ආක්‍රමණයට එක එක්කෙනා ගොදුරු වෙන්න හේතුවත් ඔවුන්ට තියෙන මේ අසරණකම. ඔවුන්ගේ අසරණකම. මොකක්ද ඒ අසරණකම? ඔවුන්ට අසත්පුරුෂ ආශ්‍රය ලැබිලා සත්පුරුෂ ආශ්‍රය ලැබිලා නැහැ. ඒ නිසා පිදී උත්තං පුදන්ට දන්නේ නැහැ. අන්නේ නිසා නොපිදී උත්තං සරණ යනවා. පිදී උත්තං පුදන්ට දන්නේ නැති නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ, උන්වහන්සේගේ නිකලෙස් බව, උන්වහන්සේගේ සම්මා සම්බුදු බව, උන්වහන්සේගේ අවබෝධයෙන් යුක්තව නුවණින් යුක්තව හැසිරීම, උන්වහන්සේගේ ජීවන රටාව, උන්වහන්සේ තුල ඇති ලෝකය ගැන තියෙන අවබෝධය, ඊළඟට උන්වහන්සේ තුල තියෙන උන්වහන්සේගේ තියෙන අන් අය දමනය කිරීමේදී දක්වා තිබෙන ආශ්චර්යය, මේ ආදී දේවල් විශාල වශයෙන් විස්තර වෙනවා බුදුරජාණන් වහන්සේගේ දේශනාවල. අද තරුණයාට හෝ තරුණියට මේවා අහන්න ලැබෙන්නේ නැහැ. අහන්න ලැබෙන ප්‍රමාණය අඩුයි. මොකද හේතුව? ලැබෙන්නේම බාලයන් සේවනය කිරීම නිසා. බාලයන් සේවනය කිරීම තුල පිදී උත්තම් පුදන්ට ලැබෙන්නේ.
බුදුරජාණන් වහන්සේ වදාළ යම් කිසි කෙනෙක් මේ ගුණයන්ගෙන් යුක්ත වූ ශාස්ත්‍රුන් වහන්සේව සරණ ගිහින් උන්වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් ඉන්නවා නම් එයාට පින් ගඟුලක් ගලනවා. කුසල් ගඟුලක් ගලනවා. සුකස්ස ආහාරෝ ඒ සැපේට ආහාරයකි. එතකොට බලන්නකො සැපේට ආහාරයක් බුදුන් සරණ යෑම. සැපේ ආසයි. සැපේට ආහාරයක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදුණු සිතින් වාසය කිරීමයි. ගයාවේ ඉන්දියාවේ ගයාවේ වාසය කළා එක දාසියක්. මේ දාසිය හරියට ඒ ගෙදරින් ගුටි කනවා. එතකොට මේ ගෙදර නෝනා මේ දාසියට පහර දෙන්න ලේසි ක්‍රමයක් හොයාගත්තා. ඒ තමයි ලණු කෑල්ලක් මාළේ වගේ ගැට ගහලා දාසියගේ බෙල්ලේ දැම්මා. දාලා කිව්වා උඹ මේක අස් කරන්නේ නැහැ කියලා. ඒ ලණුවට කියන්නේ රජ්ජු කියලා. ලණු මාලෙට කියනවා රජ්ජු මාලා. ඉතින් මේ තරුණ දාසිය හරියට දුක් විඳා. දුක් විඳලා දවසක් මේ දාසියට ජීවිතේ තිත්ත වුණා. හිතාගත්තා මං අද බෙල්ල වෙල දා ගන්නවා කියලා ලණු කෑල්ලක් අරන් කලේ ඇතුලේ උබාගෙන වතුර ගේන්න යන විදියට ගෙදරින් පිටත් වුණා. පිටත් වෙලා කැලේ ගියා. කැලේ ගිහිල්ලා ගහක අත්තක මේ ගැට ගැහුවා. ගැට ගහලා තොණ්ඩුව හදලා එල්ලෙන්න ලෑස්ති වෙද්දි රජ්ජු මාලා කියලා කතා කළා. කවුද අපි සරණ ගිය ලොවට මහා අනුකම්පා ඇති අපේ බුදුරජාණන් වහන්සේ. ඊට පස්සේ රජ්ජුමාලා එතනින් බුදුරජාණන් වහන්සේලා ළඟට ගිහිල්ලා වන්දනා කරලා අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කලේ කාන්තා අයිතිවාසිකම් තියෙන තැනකට යොමු කිරීම නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කලේ සසරේ ස්වභාවය ඈට කියා දුන්නා. ඈට කියා දුන්නා මේ ඇස කන නාසය දිවකය මනස අපි උපදින්නේ කොහොමද කියලා. අපි හැමෝම උපදින්නේ කර්මානුරූපව. අපේ වාසනාව කියන්නේ අපේ ඇතුලේ තියෙනවා හිතේ චේතනාව කියලා එකක්. මේ චේතනාව ලස්සනට හසුරවන්න කියා දුන්නා කර්මයෙන් විඳවන්නේ නැතුව. රජ්ජුමාලාට අවබෝධ වුණා සෑම දෙයක්ම අනිත්‍යයි කියලා. සෑම දෙයක්ම හේතුඵල ධමයක් කියලා. මේකේ කර්මානුරූප බලපෑමක් තියෙනවා කියලා. මාර්ගඵල ලැබුවා. ඊට පස්සේ ආ ගියා ගෙදර. ආය අර දාසි වැඩටම ගියා. හැබැයි වෙනද වගේ මෝන පොලුටු කරගෙන නැහැ. සිනාමුස මෝනින් ඉන්නවා. හැම වැඩක්ම කරනවා. ගුටි කන දෙයක් කරන්නේ නැහැ. නෝන ඇහුවා රජ්ජුමාලා උඹ වෙනස්. උඹ ලොකු සතුටකින් ඉන්නවා. උඹට මොකද්ද මේ වුනේ කියලා කිව්වා. නෝනා මම මෙන්න මෙහෙම මැරෙන්න ගියේ. මට මගේ ශාස්ත්‍රුන් වහන්සේ හම්බ වුණා. මට උන්වහන්සේ ජීවිතය ගැන කියලා දුන්නා. දැන් මම දන්නවා මං ඉපදුනා නම් මට මේ ලැබෙන රටාවෙන් යන්න ඕනේ. හැබැයි මට ජීවිතයේ අවබෝධයත් එක්ක මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. කොටි මේ නෝනටත් උන උනා ධර්මය අහන්න. අන්තිමට රජ්ජුමාලා දාසකමෙන් නිදහස් වුණා. හරි පුදුමයි බුද්ධ කාලේ රටාව. ඒ වගේ රටාවක් නැවත ලෝකේ පහළ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනයේ පමණයි. ඒ යුගයේ අවසන් වුණා.
ඉතින් බලන්නේ සැපේට ආහාරයේ අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යාම. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ආර්ය ශ්‍රාවකයා ධර්මයට සරණ යනවා. ඒ ධර්මයේ කුමක්ද කියලා තේරෙන්නේ නැත්තම් ඒ ධර්මයේ ඉගෙන ගැනීම නුවණැත්තෙකුගේ වැඩක්. එහෙම නැතුව සයිබ අවකාශයේ කුමක්ද කී පතුලටම හොයන ළමයි ඉන්නවා. හැබැයි ධර්මයේ හොයන්නේ. කියන ජීවිතේට මේ ජීවිතය අවුල් වෙන දේවල් කෙලවර නැතුව හොයන ළමයි ඉන්නවා. හැබැයි ධර්මයේ හොයන්නේ. ඉතින් ඒ නිසා ධර්මයේ ළමයිට හොයාගන්න බෑ. ධර්මයේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයෙකුගෙන්ම අහන්න ලැබිය යුතුයි. මොකද ධර්මයේ හරියට අහන්න ලැබුණා නම් ලකුණ තමයි පිදී උත්තං පුදනවා. පිදී උත්තම් පුදනවා. ගරුකල යුත්තාට ගරු කරනවා. වැඳුම් පිදුම් කළ යුත්තාට වැඳුම් පිදුම් කරනවා. දැන් මේ කාලේ සමහර ඔය ව්‍යාජ රහතුන්ගේ අසුරු ලැබුව අය සමාජ කරේ සංඝයාට බයිනවා. අපේ මහවංශ ඉතිහාසයට බයිනවා. පූජනීය ස්ථාන වලට බයිනවා. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරා කියන මතයටත් බයිනවා. මේ ගැරහීම නම් ලැබෙන්නේ රහතුන් ඇසුරු කොට විය හැකි දෙයක්ද? විය හැකි දෙයක්ද? මගපලලාභයෙන් ඇසුරු කරපු කෙනෙක් යනවා නම් නයි අදහන්ට, යකුන් අදහන්ට, අසුරේ අදහන්ට විය හැකි දෙයක්ද? විය නොහැකි දෙයකි. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇසුරු කළත් ඒකේනා බුදුරජාණන් වහන්සේ ගැන තමයි ගුණ වශයෙන් මෙනෙහි කරමින් සතුටු වන්නේ. ධර්මයේ ගැනයි ගුණ වශයෙන් මෙනෙහි කරමින් සතුටු වන්නේ. ශ්‍රාවක සංඝයා ගැන ගුණ වශයෙන් මෙනෙහි කරමින් සතුටු වන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ශ්‍රාවක සංඝයා කිව්වහම මේ ශ්‍රාවක සංඝරුවන ගැන විස්තර කර කර දුන්නේ අපගේ ශාස්ත්‍රඥ වහන්සේමයි. ප්‍රඥාවෙන් අග්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේගේ තිබිච්ච ගුණස්කන්ධය, ඉරිදි බලයෙන් අග්‍ර මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේගේ ගුණස්කන්ධය, සීල ගුණයෙන් අග්‍ර මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණස්කන්ධය, අසාමාන්‍ය ගුරු ගෞරවයෙන් යුත් ශාස්ත්‍ර ගෞරවයෙන් යුතු ආනන්ද මහරහතන් වහන්සේගේ ගුණස්කන්ධය, මේ රහතන් වහන්සේලාගේ ගුණ බුදුරජාණන් වහන්සේ වදාළේ. දවසක් බුදුරජාණන් වහන්සේ එක්තරා වයසක උපාසක කෙනෙකුගෙන් ඇහුවා, උපාසක ඔබ දැන් ඉස්සර වගේ දන් දෙනවද? එහෙමයි ස්වාමීනි. ඔබ කොහොමද දන් දෙන්නේ? ස්වාමීනි මම රහතන් වහන්සේලා හොය දන් දෙන්නේ. උපාසක වැරදි. බුදුරජාණන් වහන්සේ වදාලා උපාසක වැරදි. කාම භෝගී ගිහි ජීවිතයක් ගෙවන ඔබ රහතන් වහන්සේලා හොයන්න එපා. සංඝයා අරමුණු කොට දන් දෙන්න. බලන්න ශාස්ත්‍රඥ වහන්සේ උපාසකට දානි දෙන හැටි පවා කියනවා. සංඝයා අරමුණු කොට දානි දෙන්න. අපි නම් මගපලලාභීන්ට දන් දෙන්නේ, අපි නම් රහතුන්ට දන් දෙන්නේ කියලා මෝඩ කතා කියන මෙකල අයට අර ශාස්ත්‍රඥ වහන්සේගේ අවවාදය මං හිතන්නේ අහන්න ලැබිලා නැහැ. අපි නම් සංඝයා උදෙසා බුදුරජාණන් වහන්සේ වදාළේ සංඝයා උදෙසා දන් දෙන්න. කොටින්ම තමන්ගේ සුළු මව් ප්‍රජාපති ගෞතමී
තමන්ගේ අතිම්ම සිවුරක් ව්‍යාගෙන අතිම්ම සකස් කරපු සිවුර පඳු ගහලා බුදුරජාණන් වහන්සේට පූජා කරගන්න ඕනේ කියලා ඇවිත් පූජා කළා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ සිවුර පිළිගත්තේ නැහැ. වදාලා ගෞතමී සංඝයාට පුදන්න. බලන්න බුදුරජාණන් වහන්සේ තමන්ගේම සුළුමව් පවා සමාදන් කරවනවා සංඝයාට පුදන්න කියලා. එතකොට මේ රටාව තමයි පින් වැඩින රටාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ රහතන් වහන්සේලා ගැන හිත පහදවා ගන්න කියලා. භාග්‍යවතුන් වහන්සේගේ මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිස මේ ලෝකේ පිරිස් අතර අග්‍රයි කියලා තියෙනවා. මේවා කරුණ විමසලා සිත පහදවා ගන්නට නම් අර පණ්ඩිතානන්ත සේවනා නොනැති සත්පුරුෂයන් ඇසුරු කළ යුතුයි. මේ කාලේ ගොඩාක් දුර්ලභ දෙයක්. ඊළඟ එක තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පුනච පරම් භික්කවේ ආර්ය ශාවකෝ ආර්යකාන්තේ සීලේහි සමන්නාගතෝ ශ්‍රාවකයා නිරතුරුවම සමාදන් වූ සීලේක ආර්යකාන්ත සීලේක පිහිටා වාසය කරනවා. ඒකත් තමන්ගේ ජීවිතයට පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්දා සුඛසාහාරා සැපේට ආහාරයක් කුසලය වැగిරෙන පින වැగిරෙන දෙයක් උන්වහන්සේ උපමාව කියනවා මහණෙනි මේ කරුණු සතරින් යුක්ත ශ්‍රාවකයා මොකක්ද මේ කරුණු සතර? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන්ම ප්‍රසාදයට පත්ව සිටීම, ධර්මයේ කෙරෙහි අවබෝධයෙන්ම ප්‍රසාදයට පත්ව සිටීම, ශ්‍රාවක සංඝයා කෙරෙහි අවබෝධයෙන්ම ප්‍රසාදයට පත්ව සිටීම, සීලයෙහි මනාව පිහිටා සිටීම, මේ කරුණු හතරේ සමාදන් වූ ශ්‍රාවකයාගේ පුණ්‍යස්කන්ධය න සුකරම් පුඤ්ඤස්ස පමාණං ගණේතුම් කී බුදුරජාණන් වහන්සේ වදාලා මේ පිනේ පුඤ්ඤස්ස කියන්නේ පිනේ ප්‍රමාණයක් ගැනීම, ප්‍රමාණයක් අරගෙන කතා කිරීම ලේසි නෑ කියනවා. වැරදි බණක් කියවුවොත් කියනෝ නෑ නෑ අපිට පින් ඕනේ, අපි පින් කරන්නේ අපිට කුසල් විතරයි. මේ බුද්ධ දේශනාව මම මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේකේ වදාලා පුඤ්ඤාභිසන්ද කුසලාභිසන්ද කියලා දෙකම බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ යාමට. මේ කාලේ ඉතින් පුංචි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දහම් කරුණක් කීවහම ඒක අර්ථේ පටලවලා ගන්නවා. ඒ අර්ථේ ගන්න දන්නේ. ඒ කියන්නේ ගොඩ ප්‍රඥාවේ අහේනියක් තියෙනවා. ප්‍රඥාවන්තය මට හම්බෙලා තියෙන හරිය අඩුවෙන්. වාදකාරයෝ නම් හරියට අනවශ්‍ය ප්‍රශ්න උපද්දවාගෙන විඳවන අය හරියට ඉන්නවා. ඒකේ තේරුම තමයි එයාගේ පිනේ තියෙන දුර්වලකම. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි නසුකරම් පුඤ්ඤස්ස පමාණං ගණේතුං එත්තකෝ පුඤ්ඤාභිසන්දෝ කුසලාභිසන්දෝ සුඛසාහාරෝ මේ සැපේ ලබා දෙන කුසලයේ පින ලබා දෙන මේ පිනේ ප්‍රමාණය මෙතෙකයි කියා කිව නොහැකි. ඒකේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් කියනවා. සේයථාපි භික්කවේ මහා සමුද්දේ නසුකරං උදකස්ස පමාණං ගණේතුං මහණෙනි ඒක කියනවා එත්තකාණි උදකාල්ලකාණීතිවා. ඒක කියනවා මහණෙනි මහා සමුද්‍රයේ ජලය මෙපමණ ලාස් ගණනක් තියෙනවාය, මෙපමණ ලාස් දහස් ගණනක් තියෙනවාය, ලක්ෂ ගණනක් තියෙනවාය කියලා මහා සමුද්‍රයේ ජලය ලාස් ගණනින් අපි ගම්මු ඒක
ලීටර් ගණන් මෙපමණ ලීටර් ගණනින් ගණන් කරන්නට බෑ. මහණෙනි මේ වගේ තමයි කියනවා ඒව මේව බික්කවේ මහණෙනි මේ වගේමයි. අවබෝධයෙන්ම තෙරුවන් සරණ ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයට පත්වීම ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයට පත්වීම ශ්‍රාවක සංඝයා කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයට පත්වීම ඒ වගේම ආරේකාන්ත සීලයක පිහිටීම තුළ ඔහු උපදවා ගන්නා පුණ්‍යස්කන්ධේ ප්‍රමාණය සාගර ජලයටවත් උපමා කරන්න බෑ කියනවා. ඉතින් මේ කියන්නේ කවුද? මේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී. මේ දේශනාවේ නම අසංඛේය සූත්‍රය. සංඛ්‍යාවකට ගන්න බෑ කියන එක. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා අතකෝ අසංඛේයෝ අප්පමෙය්‍යෝ සංඛ්‍යාවකට ගන්නට බෑ. අප්පමෙය්‍යෝ ප්‍රමාණයකට ගන්නට බෑ. මහා පුඤ්ඤක්ඛන්ධෝ මහා පුඤ්ඤක්ඛන්ධෝ මහා පුඤ්ඤස්කන්ධයක් කියලා කියන්න පුළුවන් කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බලන්න මේ ලස්සන ගාථාවක් දෙකක් කියනවා. කියන උන්වහන්සේ මහෝදධින් අපරිමිතං මහාසරං බහුභේරවං රතන ගණාන මාලයන් නජ්ජෝ යථා නරගන සංඝ සේවිතා පුතු භවන් පුතු සවන්ති උපයන්ති සාගරං. මේ සාගරය ගැන කියන්නේ මේ මහා සයුර නොයෙක් වස්තුන්ගෙන් පිරිච්ච අපරිමිත ජලස්කන්ධයක් තියෙනවා. මේ වගේ කියනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණු කෙනාට. ඊට පස්සේ දේශනා කරනවා ඒවන්නරං අන්නද පානවත්තදං සියානි සජ්ජත්හරනස්ස දායකං පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජෝ යථාවාරිවහව සාගරං. සයුරට ගලන දිය කඳ සෙයින් ඔහුගේ පුණ්‍ය ගංගාව ගලනවා කියනවා. ඔහු දානිත් දෙනවා කියනවා. අන්න පාන වත්ත ඒ වගේම සෙය්‍ය නිසජ්ජ ඒ වගේම අත්හරණ මේ ඇතිරිලි මේ ආදී දේ දන් දෙනවා කියනවා. දැන් බලන්න පසුගිය දවස්වල අපිට ලංකාවේ යම් යම් ආందోලනාත්මක කතා අහන්න ලැබුණා. සමහර අය ආගම් විනාශ කරනවා කියලා. ආගම් විනාශ කිරීමක් නෙමෙයි උනේ. බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිටන්ට එයට වාසනාව නැතුව ගියා. ඒ ධර්මයේ සරණ පිහිටන්ට කියලා දෙන්න කෙනෙක් නැති ප්‍රශ්නයක් ඇති. ප්‍රධාන හේතුවක් තමයි මේ සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරද්දී කවදාවත් යාළුකමෙන් ආශ්‍රය කරන්න එපා. යාළුකමෙන් යාළු මුත්‍රකමෙන් ආශ්‍රය කළා ධර්ම ගෞරවය ලබන්න බෑ. ගරු කළ යුත්තාට ගරු කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධර්මයේ සම්බන්ධයෙන් කළ යුතු වත්පිළිවෙත්. ඒ වත්පිළිවෙත් වල තියෙනවා ඉස්සරහෙන් යන එක්කෙනාට පිටිපස්සෙන් යන ගමන් බණ කියන්න එපා කියලා. ඒ වගේම තියෙනවා පුටුවක් උඩ වාඩි වෙලා ඉන්න එක්කෙනාට හිටගෙන ඉඳගෙන බණ කියන්න එපා. හිටගෙන බණ කියන්න එපා කියලා. ඒ වගේම තියෙනවා මිටි ආසනයක වාඩි වෙලා උස්සාසනයක ඉන්න එක්කෙනාට කියන්න එපා කියලා. ඇයි මේ? ධර්මයේ පිළිටන්නේ ගරු කිරීම මතයි. ඉතින් මේ නිසා දැන් අර මේ යෝන් වැඩසටහනේ තේමාව බලද්දී වැඩ පොලේදී සලිත වෙන මහාන මැසිමේදී කම්පා වෙන පාරයක්දී හඬා වැටෙන දරුවෙක් කෙසේනම් මේ උදාරදිය ලබා ගනීද? ඔන්න ප්‍රශ්නේ. ඒ නිසා
අපිට මේ සඳහා වමනයි යම් විවේක බුද්ධියක් යම් ඉවසීමක් වැඩිහිටියාගේ ජීවිතය ගත්තොත් මේ වැඩිහිටියන්ගේ ජීවිතවල හරියට තියෙනවා ඉවසීම පිළිබඳ උපදේශ. වැඩිහිටි මව්වරුන්ගේ වැඩිහිටි පියවරුන්ගේ ජීවිතවල හරියට තියෙන ඉවසීම පිළිබඳ උපදේශ. සමහර වයසක අම්මා කෙනෙකුගෙන් ආච්චි කෙනෙකුගෙන් සීයා කෙනෙකුගෙන් ඇහුවොත් තරුණ කාලේ මේ ප්‍රශ්නවලදී කොහොමද මොන දුන්නේ කියලා සමහර අය ඉන්නවා හරි ලස්සනට ඉවසලා. කොටින්ම කියන්නේ දරුවනේ මේ බුද්ධ ශාසන ප්‍රතිපදාව සම්පූර්ණයෙන්ම ඉවසීමත් කියන එකක්. කාන්ති පරමන්තපෝ තිතික්කා ඉවසීමත් කියන්නේ එකක්. ඊළඟට තව එකක් කිය යුතුයි මේ ආවේග සම්බන්ධයෙන්. ආවේග වලට හේතු තියෙනවා. සමහර විට සාංසාරික දුර්වලකමක්. ඒ කියන්නේ මේ ආත්ම ගණන් පුරුදු කරපු කලබලකමක් තියෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ මේකේ කර්මානුරූපයි කියලා. සමහර විට ආශ්‍රය දෝෂයක්. ඒ කියන්නේ ආශ්‍රය වැරදුනහමත් ඒක අවස්ථානුකූලව නෝන මෙහෙවා ගන්න බැරුව යනවා. ඊළඟට ගොඩාක් උපකාර වෙන එකක් තමයි තැනට සුදුසු නුවණ. තැනට සුදුසු නුවණ තියෙන කෙනා මේ අවස්ථාව ගානට හසුරුව ගන්නවා. දැන් උදාහරණයක් හැටියට අපි ගමු කුණ්ඩලකේසි. කුණ්ඩලකේසි ඒ සිටු දුවක් හැබැයි මෝඩයි. එතකොට එක පැත්තකින් මෝඩයි. මොකද පාරේ අරගෙන ගියා වදමල් දාලා බොහොම කඩවසන් හැඩරුව තියෙන හැන්සම් කොල්ලික්. හැබැයි හොරෙක් මරන්ට අරන් ගියා. එතකොට කුණ්ඩලකේසි ගෙදර රණ්ඩු කළා මට අරයාව සහයට අරන් දෙන්න කියලා. ඊට පස්සේ ඒ සිරිතුමාට කරගන්න දෙන්නේ බොහොම අමාරුවෙන් මේ මිනිසුන්ට අල්ලස් දීලා කොහොම හරි හොරාව බේරගත්තා. බේරගෙන කුණ්ඩලකේසිට විවාහ කළා දුන්නා. දැන් ඔන්න කුණ්ඩලකේසි හොරත් එක්ක තමයි දැන් ලෑස්තියේ පෞල් ජීවිතයක් ගෙවන්න. ඔන්න දැක්කද බොළඳ ආදරයේ ගියපු තැන. ඒ කියන්නේ සමහර තරුණ වයසේ දරුවෝ ඉන්නවා දුර බලන්නේ නැහැ. හෙට වෙන ප්‍රශ්නේ මොකද්ද කියලා බලන්නේ නැහැ. අනුතර කරදරේ බලන්නේ නැහැ. දැන් ඒ වගේම එකක් නේ මේ කාලේ තියෙන Facebook පාටි. කුණ්ඩලකේසිගෙම කට්ටිය. Facebook පාටිත් ඒ වගේ. නන්නාඳුන අය Facebook වලින් අඩ ගහනවා අසවල් තැන පාටියක් තියෙනවා එන්න කියලා. මේ වැදගත් ගෑනු ළමයි. ආයි දෙකක් නැහැ. මැසේජ් එකක් දානවා හරි මාත් තියෙනවා කොතනද? මේ කවුද කොයිද කින්ද මන්ද කිසි දෙයක් කල්පනා කරන්නේ නැහැ. කවදානම් මොලේ පෑදෙයිද? ඉතින් මේ කුණ්ඩලකේසිට දැන් කුණ්ඩලකේසි දැන් දිවි පුදා පෙම් කරනවා මේ හොරාට. හොරා කුණ්ඩලකේසි දිහා ස්පීල් නොහෙලා බලන් ඉන්නවා. දැන් කුණ්ඩලකේසි හිතුවේ රූපෙට වසඟ වෙලා කියලා. නෑ. පලං අබරණ දිහා. ඊට පස්සේ කිව්වා නෑ මම මේ කල්පනා කළේ මම මේ මරන්න යද්දී මට මතක් වුණා ගලේ බණ්ඩාර දෙවියෝ. මම මේ උන්වහන්සේට බාරයක් වුණා බාරය ඔප්පු කරගන්න මම බේරුණොත් මං යනවා කියලා කිව්වා. මට ඒක ඔප්පු කරනකම් මම මේ කල්පනා කරේ ඉතින් අපි ඔප්පු කරමුකෝ ගිහිල්ලා කිව්වා. එහෙම නිකන් යන්න බෑ කිව්වා. අපි යනවා නම් දේවතාවුන් වහන්සේ පහදී හොඳට සැරසිලා යන්න ඕනේ කිව්වා. ඉතින් අපි සැරසිලා යන්කෝ කිව්වා.
ඊට පස්සේ කුණ්ඩලකේසිට කිව්වා මේ හැබැයි ඉතින් පිරිසත් එක්ක බෑ කරන්න මොකද මම ප්‍රයිවට් විදියට බාර වුණේ ඒ නිසා අපි දෙන්න විතරයි ඉන්න ඕනේ කිව්වා. හරි එහෙම කරමුකෝ කිව්වා. දැන් කුණ්ඩලකේසි 100% විශ්වාස කළා. එක්කගෙන ගියා. සේවකයෝ මගදී පිටත් කළා. හිමින් කන්ද නැග්ගා. ගලේ බණ්ඩාර දෙයිය කවුද මේකමයි හොරා. ඊට පස්සේ කන්ද මුදුනට ගියාට පස්සේ ආර පෙම්වතා නෑ. හොරා ඉන්නේ. හොරා කිව්වා මෝඩ ගෑණි උඹ හිතුවද මං ඔබේ රූපෙට රැවටේ කියලා. දැන් ඉතින් ගලෝපම් මේ ආභරණ කිව්වා. කන්දක් මුදුනේ තනි වෙච්ච කෙල්ලක්. හඬා වැටුණා. හොරාගේ පපුව උණු වෙන්නේ. හොරා කිව්ව ඇඬිලි දෙඩිලි වඩන්නේ ගලෝපන් ආභරණ. එක ආභරණ ටික ගැලෙව්වා. ගලෝන ගමන් කුණ්ඩලකේසි කල්පනා කරනවා නිදකින් මේකා මැරෙන්ට ගිහිල්ලා මමයි බේරගත්තේ. මේකට ස්වාමියෙකුට වගේ ආදර සත්කාර සම්මාන ඔක්කොම මම කළා. මේක දැන් මගේ ආභරණ කොල්ල කාලා මාව ගලෙන් පහලට තල්ලු කරන්නට ලෑස්ති. අන්න මොලේ පෑදිච්ච වෙලාව කුණ්ඩලකේසි කීවා ස්වාමීනි කමක් නැහැ. මේ ආභරණ ඔක්කොම තියාගන්න. ගලේ බණ්ඩාර දෙවියන්ට මාව පුදන්න කමක් නැහැ. මගේ අවසාන ඉල්ලීම ඉෂ්ට කරන්න ඉඩ දෙන්න කිව්වා. මොකක්ද ඔබ ඉල්ලීම කියලා ඇහුවා. මට මගේ ස්වාමියා ඔබ වහන්සේ මගේ ස්වාමියා මට 3 වතාවක් පැදකුණු කරලා වඳින්න ඉඩ දෙන්න කිව්වා. හොරා හිතුවා මේ ගෑණි කොච්චර මෝඩියක්ද. තමන්ව මරන්න ලෑස්ති වෙච්ච ස්වාමියාටත් වඳින. කුණ්ඩලකේසි කරවමක් ගිහිල්ලා වැන්දා. දෙවන රවම ගිහිල්ලා වැන්දා. තුන්වෙනි රවම ගිහිල්ලා හොඳට දෑති විරි අරගෙන ගලේ බණ්ඩාර දෙයියන්ව ගලෙන් පහලට තල්ලු කළා. ආය ආභරණ අරන් ගෙදර ගියේ නෑ. සසරම කලකිරුණා. චිකේ මෙහෙමද මිනිස්සු කියලා. මේකුන්ද පෙම්වන්තයෝ කියලා. මීට වඩා හොඳයි සත්‍ය හොයාගෙන යනවා කියලා. ගලෙන් පහලට බැහැලා සත්‍ය හොයාගෙන ගියා. අනේ වාසනාව මාගේ ශාස්ත්‍රුන් වහන්සේ වැඩ හිටියා. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ධර්මයේ අසා කුණ්ඩලකේසිගේ ප්‍රඥාව අවදි වුණා. ඊතරම් මෝඩකමක් කරපු කෙනෙක් රහත් මේනියක් වුණා. නිකලස් ගුණෙන් බැබළුණා. අන්න බලන්න සත්පුරුෂ ආශ්‍රේ කලන මිතුරෙකුගේ ඇසුර ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ යෑම. ඉතින් ඒ නිසා මා හිතන්නේ මෙකල නිතර අපි හැකිතාක් බුදුරජාණන් වහන්සේ සරණ යාමට උපකාර කළ යුතුයි. ධර්මයේ සරණ යාමට උපකාර කළ යුතුයි. ශ්‍රාවක සංඝයා සරණ යාමට උපකාර කළ යුතුයි. හැබැයි මේ උපකාරය කවදාවත් YouTube අවකාශයෙන් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙන්නේ නැහැ. Facebook වලින් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙන්නේ නැහැ. මොකද හේතුව බාල බඩු විදියට සත්පුරුෂයා විකිනෙන්නේ නැහැ. බාල බඩු ගානට ව්‍යාජ රහතුන් විකිනිලා යයි. සත්පුරුෂයා විකිනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඔබට තියෙන්නේම සත්පුරුෂ ආශ්‍රය තියෙන තැන අල්ලගන්න දක්ෂ වෙන්න. සත්පුරුෂ ධර්මයේ අල්ලගන්න දක්ෂ වෙන්න. කොටින්ම කියන්නේ අපි දන්නවා මෑත භාගයේ ස්වර්ණමාලී මහා සෑය හඳුන්ලා දුන්නෙත් අපි.
වන්දනා කිරීම පිණිස. සෝමාවතී සෑ රජුන් හඳුන්වලා දුන්නේ අපි. බෝධි වන්දනාව අවබෝධයෙන් කරන්න කියලා දුන්නේ අපි. ඒ කලේ හරි තැන පෙන්නලා පිදිය යුතු තැන් පුදන්ට කියා දීමයි. සත්පුරු ශාස්ත්‍රයක් ලැබුණා නම් පිදිය යුතු දේ පුදනවා. දැන් මේ කාලේ අඟුලිමාල මහා සෑ රජුන්ගේ සෑ රජුන් හඳුන්වලා දුන්නා. උන්වහන්සේගේ 13 වහන්සේලා ලබා දුන්නා. මේවා අපි බලන්න ඕනේ ගුණ වශයෙන් මිසක් ඇස් දෙකින් නෙමෙයි. ඔබ දන්නවා ඉන්දියාවේ දළදා වහන්සේ ලංකාවට වඩම්මවන්නට කලින් එක මිසදිටු රජෙක් මේ දළදා වහන්සේ ඇස් දෙකින් දැක්කා. එතකොට මිත්‍යා දෘෂ්ටික බමුණ කීවා මේ දළදා වහන්සේ පෙළහර පාන්නේ නැහැ කියලා. කීවා මේ උපාසකවරු සංඝයා කිව්වා නෑ නෑ මේ දළදා වහන්සේ පෙළහර පානවා. ඒ පිරිස එකතු වෙලා දළදා වහන්සේ වැඳලා බුදුගුණ කියන්න පටන් ගත්තා. දළදා වහන්සේගෙන් රැස් විහිදුණා. මිසදිටුව කීවා රැස් විහිදවන්න මොකද බැරි? රැස් විහිදවන්න මන්ත්‍ර බලෙන් පුළුවනි. ඒ නිසා ওই දළදා වහන්සේ විනාශ කරන්න කිව්වා. මිසදිටුව යෝජනා කළා කිනිහිරක් ගෙනල්ලා කිනිහිර කියන්නේ යකඩ තලන එක කිනිහිරක් ගෙනල්ලා තලන්න කිව්වා දළදා වහන්සේ. කිනිහිර උඩ දළදා වහන්සේ තේලා කුළු ගෙඩියෙන් ගැහුවා. දළදා වහන්සේ කිනිහිරිය කිඳාගෙන යටට බැස්සා. යකඩද පෙළහර පෑවා. උපාසකවරු සංඝයා සාදුනාද පවත්තලා කිව්වා බලන්ට රජතුමනි දළදා වහන්සේ පෙළහර පානවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ නැගී සිටිනසේක්වා කිව්වා. එතනින් අහසට පැන නැංගා. ඒත් පැහැදිච්ච නැති අය හිටියා. රජා පැහැදුනේ නෑ. ඇස් දෙකින් ධාතුන් වහන්සේලා බලලා පහදින්නේ නෑ ගොඩක් අය. ෆොටෝ ගන්නවා විතරයි. පහදින්න ගුණ වශයෙන්ම ගුණ මෙනෙහි කොට පහදින්න ඉගෙන ගන්න. ඒක ප්‍රඥාවේ ස්වභාවයයි. හොඳට මතක තියාගන්න දරුවනි මේ ගුණ මෙනෙහි කිරීම ආධ්‍යාත්මිකයි. ඒක ආධ්‍යාත්මික දෙයක්. ඒක ඇස් දෙකෙන් නතර වෙන එකක් නෙමෙයි. ඒකයි දැන් විශේෂයෙන් අපි ඔය ධාතු ප්‍රදර්ශන මේ ෆොටෝ ගන්නවට මම පුද්ගලිකව සම්පූර්ණයෙන් කැමති නැහැ. ඒකට හේතුව තමයි මේ ඇස් වලින් ෆොටෝ අරගෙන මේ ලාමක සතුටක් විඳිනවා. ආධ්‍යාත්මිකව ගුණයන් මෙනෙහි කරන්න දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ බඳු ලෝකික තමයි අපි මේ වාසය කරන්නේ. ඒ නිසා දරුවනි අපි බොහොම කරුණාවෙන් කියන්නේ ආධ්‍යාත්මික දෙයක් හොයන්න. ආධ්‍යාත්මිකව බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහි කරන්න. ආධ්‍යාත්මිකව ධර්මයේ සිහි කරන්න. ආධ්‍යාත්මික ශ්‍රාවක සංඝයා සිහි කරන්න. ආධ්‍යාත්මික හිස්සුනොත් ඒක පුරවණ එක ලේසි නෑ. ආධ්‍යාත්මින් පුළුවන් අය දැන් බලන්න විමානවත් වල තියෙනවා එක මලක් පුදා වැටකොළු මලක් පුදා සුගතිය ගිහිලා තියෙන එක අම්මා කෙනෙක්. අපිට මල් ලක්ෂයක් පූජා කළත් හිත පිරෙන්නේ. ඇයි මේ ආධ්‍යාත්මික දිලිඳුකම? ආධ්‍යාත්මික දිලිඳුකමට ඒක ලේසියෙන් පුරවන්න බෑ. ඒක නෙවෙයි ආගම් වෙනස් කරන්නේ දිලිඳු. මම දැක්ක එක්කෙනෙක් කියලා තිනවා ආගම වෙනස් කරන්න ගිහිල්ලා එක තැනැත්තියක් කියලා තිබුණා මම බුද්ධ ආගම අතෑරිය කියලා. අතාරින්න තිබිලා නැහැ බුද්ධ ආගමක්. බුද්ධ ආගමක් තියෙන්න ඉපේ අතාරින්න. ඒ නිසා බුද්ධ ආගම කියලා එකක් නෙමෙයි මේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මානසිකාර කරලා ආධ්‍යාත්මිකව ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණත් එක්ක තමන් සරණ පිහිටන එක. ඒක නොතිබිච්ච කෙනෙකුට අතාරින්න දෙයක් නැහැ.
ඉතින් ඒ නිසා ආධ්‍යාත්මික දෙයක් මේ පින කියන්නේ. බාහිර එකක් නෙමෙයි. ඉනිස වැටකළු මලක් පූජා කරලා, එක බත් පිඬක් පූජා කරලා, කැවුමක් පූජා කරලා තව්තිසාවේ ඉපදිලා. අද විශාල වශයෙන් පූජා කරනවා ආධ්‍යාත්මයේ හිස්. ඒ නිසා මේකේ සාර්ථක විසඳුමක් ආධ්‍යාත්මිකව ගුණධර්ම පුරුදු කිරීම, සරණ පිහිටා ගැනීම. එතකොට පින් කරගන්න පුළුවන්. එතකොට මේ ධාතුන් වහන්සේලා ඇස් වලින් බලන්න ඕනේ, ෆොටෝ ගන්න ඕනේ. ඔය මේ ෆොටෝ පිස්සුව හිමම සනීප වෙනවා. එතකොට මේ ඒ විදිහට ආධ්‍යාත්මිකව යහපත ලබන්න පුළුවන්. ඒ නිසා අපි මේ වෙලාවේ මේ වැඩසටහනට සජීවීව සහභාගී වන සියලු පින්වන්ත මව්පියන්ට, පින්වත් දූ දරුවන්ට අපි සෙත් පතනවා. මේකෙදී Tamanට මේ යෞවන ජීවිතේ විනාශ කර නොගෙන වාසනාවන්ත ආධ්‍යාත්මිකව පින් පිරෙන ගමනක් යන්ට වාසනාව ලැබේවා කියලා. අනාගතේ යොවුන් සමාජයට තියෙන ඛේදවාචකයක්.